හරි අපිට ගී සතිය අපි ශ්‍රව්‍ය සංනිවේදනය ගැන සෝරි දෘශ්‍ය සංනිවේදනය ගැන කතා කරා මොකක්ද මේ මියුමි දෘශ්‍ය සංනිවේදනය කියලා කියන්නේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මියුමි ඇහෙනව නේද? මොකක්ද දෘශ්‍ය සංනිවේදනය කියන්නේ? නෝට් එක බලුවට කමන්නේ. එහෙම නැත්නම් අපේ සකිත් මහරි රසින්දු හරි විමාංශ හරි කියන බලන්න මොකද්ද දෘශ්‍ය සංනිවේදනය කියලා කියන්නේ? දැකීම මගින් තොරතුරු හා අදහස් ප්‍රකාශ කිරීම. very good හරි. අපි දැකීමෙන් සංනිවේදනය කරනවා නම් දැකීම පාදක කරගෙන සංනිවේදනය කරනවා නම් මේ දකින්නවා කියන එක නෙවෙයි ඈ දැකීම මගින් සංනිවේදනය කරනවා කියන එක හරි අපි කරනවා නම් ඒක දෘශ්‍ය සංනිවේදනය කියලා අපි සඳහන් කරනවා හරි එතකොට මේ අපිට මේ බොහොම සරලවම දැනගන්න පුළුවන් එකක් තමයි අපි පාරේ තොටේ යනකොට අපිට දෘශ්‍ය සංනිවේදනය මෙන්න මේ වගේ බෝඩ්ස් තියෙනවා මොනවද රථ වාහන වලට තියෙන ඒක සලකුණු තියෙනවා මේ සංඥා තියෙනවා ඒකට ඒ වගේ දේවල් අපිට බොහොම පහසුවෙන් දැක බලා ගන්න පුළුවන් ඊපස්සේ අපි පොඩි වීඩියෝ එකක් බැලුවා දෘශ්‍ය සංනිවේදනයේ සම්බන්ධයෙන් මතකද ඒක ප්ලේ කරන්නත් පුළුවන් සවුන්ඩ් එක දාලා ඉතින් දෘශ්‍ය සංනිවේදනය කොහොමද වැදගත් වෙන්නේ කියලා දෘශ්‍ය සංනිවේදනයටත් ටිකක් එහා ගියපු දෙයක් තමයි මේකේ පෙන්වන්නේ. ඒකට ඔයගලන්ට බලා ගන්න පුළුවන් දෘශ්‍ය සංනිවේදනය කොහොමද වැදගත් වෙන්නේ කියලා. හරි දෘශ්‍ය සංනිවේදනයෙන් ඒගොල්ලෝ බහලලා තොරතුරු එක්රැස් කිරීමත් ඒ වීඩියෝ එකේ එක කොටසක් විදිහට දැනගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරා දෘශ්‍ය සංනිවේදනය කියන එක කොටස් දෙකක් යටතේ අපිට දැනගන්න පුළුවන්. එකක් ඒ කියන්නේ දෘශ්‍ය සංනිවේදනයේට පාවිච්චි කරන මාධ්‍ය සම්බන්ධයෙන් එකක් සාම්ප්‍රදායික දෘශ්‍ය මාධ්‍ය කියලා අපි හඳුනාගත්තා. ඒ කියන්නේ සාම්ප්‍රදායික කටයුතු වලට පාවිච්චි කරපු දෘශ්‍ය සංනිවේදන මාධ්‍ය අපි දන්නවා ආදිමානවයාගේ ඉඳලා ඒ වගේ දේවල් තිබ්බා ගින්දර දුම්ම පාවිච්චි කරා ගස්වල අතු එල්ලීම එහෙම නැත්නම් ගස්වල එක එක සලකුණු කෙටීම චිත්‍ර ඇඳීම ඒ වගේම අපි දන්න ඔය පරණ දේවාල වල වගේ තියෙනවා ත්‍රිශූල ස්වස්තිකය ගෙවල් වලක් තියෙනවා මේ වගේ සාම්ප්‍රදායික විදියට විවිධ සලකුණු ಜಾති වගේ දේවල් පාවිච්චි කරලා තියෙනවා දෘශ්‍ය සංනිවේදන මාධ්‍යයන් විදියට. ඒතර ඒ කියන්නේ අපේ දැකීම මගින් අපිට යම්කිසි පණිවිඩයක් සංනිවේදනය කරනවා. මේ ගිය සතියේව ටිකක් මතක් කරගත්තා. ඊට අමතරව මේ ගෘහමාන හැඩතල මේ ගෘහ නිර්මාණ ශිල්පවල තියෙන හැඩතලත් අපිට පුළුවන්. දැන් අපි කෝවිලක් දැක්කාම නේද? අපි දන්නවා පන්සලක් දැක්කාම අපි අඳුර ගන්නවා. දෘශ්‍ය සංනිවේදනය කියන එක ලංකාවේ විතරක් නෙවෙයි සාම්ප්‍රදායිකව එක එක රටවල් වල මේක තිබිලා තියෙනවා. මම අපි උදාහරණයක් විදිහට චීනයේ මකරා කියන සංකේතය ඔයගලන්ට අපි පෙන්නනවා. ඊට අපි නූතන දෘශ්‍ය මාධ්‍ය මොනවද කියලා කතා කරා. එන නූතනයේදී දෘශ්‍ය
පෙනීම මගින් කියන්නේ පෙනීම පාදක කරගෙන sannivedanaya සඳහා යොදා ගන්නා මාධ්‍යයන් අපි කතා කරේ. එතකොට ඔය අත්පත්‍රිකා පෝස්ටර් වගේ දේවල් පොත් බිත්ති සටහන් ගැලීම් සටහන් මාර්ග සංඥා වගේ දේවල් අද වනකොට ලෝකේ පාවිච්චි කරනවා දෘශ්‍ය sannivedana මාධ්‍යයන් විදිහට නූතනයේදී. එසේ දෘශ්‍ය මාධ්‍ය නිපුණතා ගැන කතා කරනකොට අපිට රූප මනවින් දැකීම කියන එක ඒක නිපුණතාවයක් විතර වර්ධනය කරගන්න ඕනේ. ඊපස්සේ රූප හඳුනා ගැනීම, අධ්‍යාපනික කාර්යයන් සඳහා රූප භාවිතා කිරීම, දෘශ්‍ය sannivedana අංග යොදා ගැනීම, විවිධ නිර්මාණ කිරීම ආදී වගේ දේවල් තමයි අපිට දෘශ්‍ය sannivedanයේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. අද අපි කතා කරන්නේ ශ්‍රව්‍ය sannivedanaya සම්බන්ධයෙන්. දැන් අරක දෘශ්‍ය නම් ශ්‍රව්‍ය sannivedanය මොන වගේ එකක් වෙන්න ඕනේද? මොකද හිතන්නේ කට්ටිය? විමර්ශා මොකද හිතන්නේ? මොකද්ද ශ්‍රව්‍ය sannivedanය කියලා කියනවා ඇත්තේ? සකිත්ම, රසින්දු, මියුමි මොකද හිතන්නේ? මොකද්ද ශ්‍රව්‍ය sannivedanය? දෘශ්‍ය sannivedanය කියන්නේ ඇස නැත්නම් දැකීම පාදක කරගෙන නම් වෙන්නේ. ශ්‍රව්‍ය sannivedanය කොහොමද වෙනව ඇත්තේ? පැහැදිලිව ඇහුනේ නැහැ. ශ්‍රව්‍ය sannivedanය අහන්නේ දෘශ්‍ය නෙවෙයි. ශ්‍රව්‍ය sannivedanය කියන එක සිද්ධ වෙන්නේ මම හිතන්නේ ඔයගොල්ලන්ගේ උත්තරේ හරියටි මේ ලයින් එකේ දෝෂයක් හින්දා තමයි ඇහෙන්නේ නැත්තේ. කියන්නේ කන කියන ඉන්ද්‍රිය මගින් හඬ අපිට මතකනේ අපි ඉන්ද්‍රියන් පහක් කතා කරා මතකයි නේද? ඉන්ද්‍රියන් පහ මගින් අපි sannivedanය කරගන්නවා කියලා. එතකොට ඇස කන නාසය දිව ශරීරය එහෙම නැත්නම් මේ ස්පර්ශය කියන එක මගින් අපි sannivedanය කරගන්නවා කියලා කතා කරානේ. එතකොට එතෙන්දී ඒකෙන් එක ඉන්ද්‍රියක් වෙන කන කියන ඉන්ද්‍රිය මගින් හඬ පාදක කරගෙන. කියන්නේ ඉන්ද්‍රියෙන් කන කියන ඉන්ද්‍රියෙන් ශබ්දය කියන එක පාදක කරගෙන තමයි මේ ශ්‍රව්‍ය sannivedanය කියන sannivedana ස්වරූපය එහෙම නැත්නම් වර්ගය විදිය සිද්ධ වෙන්නේ right සම්මේවා sannivedana විදි ස්වරූප වලට අයිති වෙන්නේ වර්ග නෙවෙයි විදි ස්වරූප වලට අයිති වෙන්නේ. එතකොට ශ්‍රව්‍ය sannivedanය සිද්ධ වෙන්නේ කන කියන ඉන්ද්‍රය පාවිච්චි කරලා හඬ පාදක කරගෙන තමයි ශ්‍රව්‍ය sannivedanය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඇහිම තුලින් ශ්‍රවණය කිරීම තුලින් තමයි මේ sannivedanය සිද්ධ වෙන්නේ right. හරි අපි පොඩි නෝට් එකක් ලියලා ඇවිල්ලා පොඩි වීඩියෝ එකක් තියෙනවා අපි ඒක බලමු ඉතින් පොඩි නෝට් එකක් ලියාගමු. අද ශ්‍රව්‍ය sannivedanයේ මාතෘකාව ශ්‍රව්‍ය sannivedanය. ශ්‍රව්‍ය sannivedanය. ශ්‍රව්‍ය sannivedanය. ඒක යටතේ ලියා ගන්න. පංච ඉන්ද්‍රයන්ගෙන් පංච ඉන්ද්‍රයන්ගෙන් එක් ඉන්ද්‍රයක් වන පංච ඉන්ද්‍රයන්ගෙන් එක් ඉන්ද්‍රයක් වන එක් ඉන්ද්‍රයක් වන කන මගින් පංච ඉන්ද්‍රයන්ගෙන් එක් ඉන්ද්‍රයක් වන කන මගින් හඬ පාදක කරගෙන
හඬ පාදක කරගෙන සිදුවන sannivedanaya හඬ පාදක කරගෙන සිදුවන sannivedanaya ශ්‍රව්‍ය sannivedanaya ලෙස හැඳින්වේ. ශ්‍රව්‍ය sannivedanaya ලෙස හැඳින්වේ. එනම් ශ්‍රවණය කිරීම තුළින් ශ්‍රවණය කිරීම තුළින් සිදු කෙරෙන ශ්‍රවණය කිරීම තුළින් සිදු කෙරෙන sannivedanayයි. ශ්‍රවණය කිරීම තුළින් සිදු කෙරෙන sannivedanayයි. එකටම ලියා ගන්න ශ්‍රවණය වන සියල්ල ශ්‍රව්‍ය sannivedanayට ඇතුළත් වේ. ශ්‍රවණය වන සියල්ල ශ්‍රව්‍ය sannivedanayට ඇතුළත් වේ. ශ්‍රවණය වන සියල්ල ශ්‍රව්‍ය sannivedanayට ඇතුළත් වේ. ඒ අනුව විවිධ හඬවල් මගින් ශ්‍රව්‍ය sannivedanaya සිදු කළ හැකිය. විවිධ හඬවල් මගින් ශ්‍රව්‍ය sannivedanayak සිදු කළ හැකිය. ඒකටම ශ්‍රව්‍ය sannivedanayට ශ්‍රවණය කිරීමේ හැකියාව ශ්‍රව්‍ය sannivedanayට ශ්‍රවණය කිරීමේ හැකියාව අනිවාර්ය වේ. ශ්‍රවණය කිරීමේ හැකියාව අනිවාර්ය වේ.
ශ්‍රවණය කිරීමේ හැකියාවේ ඒකටම ශ්‍රවණය කිරීමේ හැකියාවේ ශ්‍රවණය කිරීමේ හැකියාවේ ගැටලු පවතින අවස්ථාවක ශ්‍රවණය කිරීමේ හැකියාවේ ගැටලු පවතින අවස්ථාවක ශ්‍රව්‍ය sannivedanayද අසාර්ථක විය හැක. ශ්‍රව්‍ය sannivedanayද අසාර්ථක විය හැක. ශ්‍රවණය කිරීමේ හැකියාවේ ගැටලු පවතින අවස්ථාවක ශ්‍රව්‍ය sannivedanayද අසාර්ථක විය හැක. මෙහිදී ඒකටම මෙහිදී විවිධ ශබ්ද හා ධ්වනිය උපයෝගී කරගෙන විවිධ අර්ථ පැහැදිලි කරගත හැකි වේ. විවිධ අර්ථ පැහැදිලි කරගත හැකි වේ. මෙහිදී විවිධ ශබ්ද හා ධ්වනිය උපයෝගී කරගෙන විවිධ අර්ථ පැහැදිලි කරගත හැකි වේ. හරි ශ්‍රව්‍ය sannivedanaya අපි හැඳින්වීමක් එතකොට කරේ. මේකේ තියෙන වැදගත් දෙයක් තමයි දැන් අපි අනිත් ඒවායේ තියෙන වැදගත්කම එහෙමම තියෙනවා. කියන්නේ අපිට ඇසීමේ ගැටලු තිබ්බොත් එහෙම ශ්‍රව්‍ය sannivedanaya අපිට හරියට කරගන්න බැරි වෙනවා. right? ඒක සමහර විට ඇසීමේ දෝෂයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් බාහිර බලපෑමක් නිසා ඇසීම පිළිබඳ ගැටලුවක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ශ්‍රවණය කිරීමේ හැකියාවේ ගැටලු තියෙනකොට අපිට ශ්‍රව්‍ය sannivedanaya කියන එක අසාර්ථක වෙන්න තමයි වැඩි ඉඩ කඩක් තියෙන්නේ. හරි. එතකොට ශ්‍රව්‍ය sannivedanaya සම්බන්ධයෙන් අපි දැනගන්න ඕනේ දේ තමයි කන කියන ඉන්ද්‍රය මගින් හඬ පාදක කරගෙන තමයි ශ්‍රව්‍ය sannivedanaya කියන එක සිද්ධ වෙන්නේ. අපි එතකොට ගිහිල්ලා බලමු ඊළඟට අපිට පොඩි වීඩියෝ එකක් තියෙනවා. ඒක බලමු ශ්‍රව්‍ය sannivedanaya සම්බන්ධයෙන්. When an object vibrates, so does the air around it. These vibrations can travel over distance through gases, liquids, and solids. If the vibrations are strong enough and you are near enough, you will hear them as sounds. This process works at night. It goes around corners, and for any creature, that is quite an advantage. Even the most primitive life forms are sensitive to vibrations because it's critical to know what may be moving around you, whether it's a predator or food. The brains of vertebrates, including humans, have evolved to be exquisitely sensitive to sound. We hear at least 20 times faster than we see, so what we hear is colouring everything else we perceive and every thought we have.
That makes sound a medium that matters. Sound can stimulate us intellectually, for example, a talk radio program or podcast. But mostly, it grabs us emotionally, especially music. When sound is recorded, it allows us to be in places we could otherwise not be. Lost in the jungle. Or in a massive stadium! For the communicator, sound is also the most practical of tools. Your audience can listen to a podcast or a radio program while they're busy doing other things, like walking, keeping fit, or driving. You can add a narration to your animations and videos, or leave it to the music to set the mood. Radio has thrived for 90 years without pictures or interactivity, and podcasts become more popular every year. As a communication medium, sound is here to stay. It's time to make sound your friend. සවුන්ඩ් එක එහෙම නැත්නම් මේ ශබ්දය පාවිච්චි කරලා කොහොමද මේ සංනිවේදනයේදී සිදුවෙන දේවල් ටිකක් තමයි ඒ වීඩියෝ එකෙන් පෙන්නුවේ සරල ඉංග්‍රීසි භාෂාවෙන් තිබ්බේ අපි හොනම් මගදී තව එකපාරක් වගේ බලමු ඒක අර කොහොමද ভাইබ්‍රේෂන් එකත් එක්ක ඒක ලස්සනට හදලා තියෙන වීඩියෝ එකක් හරි අපිට ඊට පස්සේ තියෙන්නේ ශ්‍රව්‍ය මාධ්‍ය නිපුණතා මොනවද කියලා දැනගන්න තමයි තියෙන්නේ ශ්‍රව්‍ය මාධ්‍ය නිපුණතා කියන්නේ ඒක යටතේ අපි කතා කරනවා ඇත්තටම ශ්‍රව්‍ය මාධ්‍ය නිපුණතා වලට කලින් ශ්‍රව්‍ය මාධ්‍ය යටතේ කතා කරනවා සාම්ප්‍රදායික ශ්‍රව්‍ය මාධ්‍ය සහ නූතන ශ්‍රව්‍ය මාධ්‍ය මේක ශ්‍රව්‍ය මාධ්‍ය නිපුණතා වලට කලින් මම ඒක හදලා දෙන්නම් හදනකොට ආපු දෝෂයක් හරි ශ්‍රව්‍ය මාධ්‍ය මොනවද කියලා කතා කරනකොට වර්ග දෙකක් අපිට බලා ගන්න පුළුවන් ශ්‍රව්‍ය මාධ්‍ය යටතේ එකක් සාම්ප්‍රදායිකව තියෙන ශ්‍රව්‍ය ශබ්ද මාධ්‍ය ඊළඟට නූතන ශබ්ද මාධ්‍ය මගේ මේ පොඩි printing mistake එකක් තියෙන්නේ හරිද ගණන් ගන්න එපා මේක ශබ්ද මාධ්‍ය වෙන්න ඕනේ එතකොට ඒක යටතේ මොනවද තියෙන්නේ කියලා අපි චුට්ටක් කතා කරලා ඉමු මේක මගේ දෝෂයක් මම ඒක ඊළඟ පාර ඩිස්ප්ලේ කරනකොට හදලා තියන්නම් හරි හරි ඒක මගේ දෝෂයක් ශ්‍රව්‍ය දෘශ්‍ය කියන්නේ මේ ශ්‍රව්‍ය පැත්තට නෙමෙයි මම දාලා තියෙන්නේ හරි කොහොම වුණත් අපි කතා කරන්නේ ශ්‍රව්‍ය පැත්තෙන් ශ්‍රව්‍ය වල තියෙන ශ්‍රවණය කිරීමේ තියෙන මාධ්‍ය මොනවද කියන එකේදී අපි දෙකක් කතා කරන්න පුළුවන් අපිට එකක් තමයි සාම්ප්‍රදායිකව තියෙන දේවල් ඊට පස්සේ නූතනයේ තියෙන දේවල් අපි පොඩි අනුමාත්‍රකාවක් දාගමු ඊට කලින් ඔයගලන්ට ලියා ගන්න පුළුවන් අලුත් ඡේදයකට ඇවිල්ලා ශ්‍රව්‍ය sannivedanayේදී අලුත් ඡේදයකට ඇවිල්ලා ලියාගෙන ඉවර වෙලා අපි ඒක ලියා ගමු ශ්‍රව්‍ය sannivedanayේදී ශ්‍රව්‍ය sannivedanayේදී අලුත් ඡේදයක්ද ච අලුත් ඡේදයක ශ්‍රව්‍ය sannivedanayේදී ශ්‍රව්‍ය sannivedanayේදීද ප්‍රභේද වර්ග දෙකක් හඳුනා ගත හැක ශ්‍රව්‍ය sannivedanayේද
ප්‍රභේද වර්ග දෙකක් හඳුනාගත හැක. ඒවා නම් සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය හා නූතන ශබ්ද මාධ්‍ය වේ. සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය හා නූතන ශබ්ද මාධ්‍ය ප්‍රභේද වේ. හරි. ඊට පස්සේ පළවෙනි එක විදිහට දාගන්න සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය. අරකේ සාම්ප්‍රදායික හා නූතන ශබ්ද මාධ්‍ය කියන එකට ඉරක් ගහලා තියාගන්න. එතන ප්‍රභේද දෙකක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. අපි නැවතත් තිරේ දෙසට යොමු වුණොත් එහෙම මාධ්‍ය ප්‍රභේදවල සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය කියලා එකක් තියෙනවා. දෙවෙනි එක නූතන ශබ්ද මාධ්‍ය කියලා එකක් තියෙනවා. අපිට මේකෙන් පළවෙනි එක අපි ගත්තොත් එහෙම සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය තමයි අපි මුලින්ම බැලුවොත් එහෙම තියෙන්නේ, right? සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය වලට මොනවද අයිති වෙනවා ඇත්තේ? ඒ කියන්නේ ඉස්සර තිබ්බ දේවල්. මොනවද ඔයගොල්ලෝ දන්න දේවල් තියෙනවද? මොනවද පුතා? මට පැහැදිලි වැහුන්නේ ඌහඬ. ඌහඬ. අපි අර ආදිමානවයාගේ ඉඳලා අපි ඒක කතා කරා නේද? ඌහඬ. තව මොනවද සාම්ප්‍රදායික ඒවා තියෙනවා ඇත්තේ? ඌව තියෙනවා. තව මොනවද තියෙනවා ඇත්තේ? බෙරහඬ. බේරහඬ, ගන්ටාර හඬවල් නේද? අපි අර මුලින්ම පටන් ගන්නකොටත් ඕවා කතා කරා ආදිමානවයාගේ ඉඳලා නේද? බේරහඬ වගේ දේවල් ඒගොල්ලොත් කරා කියලා. ඊට පස්සේ සත්තුන්ගේ හඬවල් අපිට ශ්‍රවණය වෙනවා. ස්වාභාවික ශබ්ද කියලා කියන්නේ ගස් කොළන් වැනෙන ශබ්ද, වතුර වැටෙන ශබ්ද, හුල්ලඟේ ශබ්දය, right? මේ වගේ ස්වාභාවික ශබ්ද තියෙනවා. සත්තුන්ගේ හඬවල් තියෙනවා. ඊට පස්සේ බේරහඬ, ගන්ටාර, හූ හඬවල් වගේ දේවල් සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය විදිහට අපිට ශ්‍රවණය වෙනවා. හරි. ඊට පස්සේ අපිට බලා ගන්න තියෙන්නේ නූතන ශබ්ද මාධ්‍ය මොනවද කියලා. නූතනවල අපි දන්නවා අපිට ප්‍රබලවම ශබ්ද මාධ්‍යයක් විදිහට තියෙන්නේ ගුවන් විදුලිය. අපි අර ඓතිහාසික විකාශය කරගෙන යනකොට ගුවන් විදුලිය ගැන කතා කරා. එතකොට ගුවන් විදුලිය බොහොම ප්‍රබල ශබ්ද කියන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයක් විදිහට අපිට ශ්‍රව්‍ය සංවේදනයේ වැදගත් දෙයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ සංගීතය අපිට නිතරම ශ්‍රවණය වෙන දෙයක්. ඊපස්සේ කෘතිම නාද තියෙනවා. කෘතිම නාද කියලා කියන්නේ දැන් ওই ගුවන් විදුලි වැඩසටහන් වල, චිත්‍රපටවල, ටෙලි නාට්‍යවල දැන් උදාහරණයකට අපි කිව්වොත් එහෙම ওই දොරක් ඇරෙන හඬක් කියන්නකෝ. ඒතර ওই දොරක් ඇරෙන හඬක් ඒ වෙලාවේ දොරක් ඇරලා ගන්න බෑනේ. ගුවන් විදුලි එක නේද? චිත්‍රපටයක අර ඇහෙන්නේ චෑන්ස් චෑන්ස් ගාලා ওই හොල්මන් කතාවල ඇහෙන්නේ. හඬ ඇහෙලා ඇතිනේ. right? එතකොට ඒ වගේ හඬක් ගන්න බෑනේ මේ දොර ඇරලා ඒ වෙලාවට. right? එතකොට ඒවට කෘත්‍රිම හඬවල් නිෂ්පාදනය කරලා තියෙනවා. එතකොට ඒ වගේ දේවල් තියෙනවා නූතන ශබ්ද මාධ්‍ය තුල. ඊපස්සේ විවිධ නාද සංඥා වර්ග තියෙනවා. ওই නලා හඬවල්, සයිරන් හඬවල් වගේ දේවල්. සයිරන් හඬවල් ඇහිලා තියෙන්නේ.
right siren හඬ කියන එක සමහර වෙලාවට සාම්ප්‍රදායික ඒවටත් දාන අවස්ථා තියෙනවා කොහොමදත් ඕක දැන් ඔය මේ දවස්වල ඇම්බියුලන්ස් එහෙම යනකොට අපිට ඇහෙනව නේද? එතකොට ඒකෙන් හොඳට sannivedanaya වෙනවා අපිට. right මේ යන්නේ ඇම්බියුලන්ස් එකක් කියලා අපි පාරෙන් අයින් කරගන්නවා. ඊට පස්සේ ඔය පොලිසියේ මහත්තුරු විසිල් එක ගහපු ගම නේද? අපි වාහනේ බලනවනේ කවුද විසිල් එක ගෙහුවේ කියලා යන ගම. right ඒ වගේ නූතන ශබ්ද මාධ්‍ය තියෙනවා. හරි අපි එතකොට මේ දෙකත් චුට්ටක් ලියාගෙන ඉමු. පැහැදිලි නේද? හැදිලි සර්. පැහැදිලි. right හරි. මියුමි කොහොමද පැහැදිලි නේද? සකිත්මා විමංශා විමංශ එහෙම කතා කරන්නෙම නැහැ. තරහ වෙලා. නේද විමංශා? හරි අපි එහෙනම් මේ දෙකත් ලියාගෙන ඉමු. හරිම පහසුයි නේද මීඩියා? මම ඔළුවට දාගන්න විතරයි තියෙන්නේ. right ලියාගෙන අනුමාත්‍රකාවක් විදියට කියන්නේ අර ලිව් එකේම සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය ඒක යටතේ අතීතයේ ශ්‍රව්‍ය sannivedanaya සඳහා යොදාගත් අතීතයේ ශ්‍රව්‍ය sannivedanaya සඳහා යොදාගත් විවිධ sannivedana උපකරණ අදටත් භාවිතා වනු විවිධ sannivedana උපකරණ අදටත් භාවිතා වනු අපට දැකගත හැක. අදටත් භාවිතා වනු අපට දැකගත හැක. එමගින් වටහාගත හැක්කේ එමගින් වටහාගත හැක්කේ ශ්‍රව්‍ය sannivedanayehi ඇති එමගින් වටහාගත හැක්කේ ශ්‍රව්‍ය sannivedanayehi ඇති ප්‍රබලත්වයයි. එමගින් වටහාගත හැක්කේ ශ්‍රව්‍ය sannivedanayehi ඇති ප්‍රබලත්වයයි. ප්‍රබලත්වයයි. සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍යයන් ඒකටම සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍යයන් පහත පරිදි හඳුනාගත හැක. සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍යයන් පහත පරිදි හඳුනාගත හැක. පළවෙනි එක හූ හඬ නැංවීම.
ඉස්සර ඉඳලම හූ කියනවා නේ මිනිස්සු. හූ හඬ නැංවීම. දෙවෙනි එක ගන්ටාර හඬ. ගන්ටාර හඬ. ඒක වරහන් ඇතුලේ දාගන්න. පාසල පාසල කමා පන්සල් පල්ලි කෝවිල් පාසල කමා පන්සල් පල්ලි කෝවිල් ආදී විවිධ ආගමික මධ්‍යස්ථාන ඇතුළු විවිධ ආගමික මධ්‍යස්ථාන ඇතුළු ස්ථානවල අදටත් දක්නට ඇත. පාසල පන්සල පල්ලි කෝවිල් ආදී විවිධ ආගමික මධ්‍යස්ථාන ඇතුළු ස්ථානවල අදටත් දක්නට ඇත. සමහර පාසල්වල ගාන්ටාරේ ගහනෝනේ දොයි ඉන්ටර්වල් එකට පටන් ගන්න වෙලාවට බෙල් එක ගහනවා කියලා ගහන්නේ ගාන්ටාරනේ ගොඩක් ඉස්කෝලවල අදට. මම හිතා සාර්ථකත්වය ඒක මුළු ඉස්කෝලේටම ඇහෙනවා ඒක හොඳට. ඒක එතකොට පල්ලිවල පන්සල්වල කෝවිල්වල අදටත් තියෙනවා ගාන්ටාර එක එක විදිහේ එක එක වර්ගයේ ගාන්ටාර තියෙනවා. අපිට ඒකෙන් දැනගන්න පුළුවන් දේ තමයි අදටත් මේ සාම්ප්‍රදායික සමහර මේවලම් සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍යයන් විදිහට පාවිච්චි කරන මේවලම් අදටත් ප්‍රබලව මිනිස්සුන්ට sannivedanaya කරනවා කියන එක තමයි අපිට දැනගන්න පුළුවන්. ඊළඟ උදාහරණ විදිහට බෙරහඬ. බෙරහඬ. වරහන් ඇතුලේ පිරිත් දේශනා අවස්ථා උත්සව අවස්ථා ආදීයේදී පිරිත් දේශනා අවස්ථා උත්සව අවස්ථා ආදීයේදී අදටත් භාවිතා කරයි. බෙරහඬ කියන එක right. ඒ කියන්නේ දැන් මේ සාම්ප්‍රදායකින් පැවතගෙන එන මේ ශබ්ද මාධ්‍යයන් නූතනයේත් විවිධ අවස්ථාවන් වලට ගැලපෙන්නත් පාවිච්චි කරනවා. දැන් අපි දන්නවා පිරිත් හඬවල්, කියන්නේ මේ පිරිත් දේශනාවලදී බෙරහඬ යම් යම් අවස්ථාවලදී පාවිච්චිට ගන්නවා. right. ඊට පස්සේ උත්සව අවස්ථාවලදී ඔය ප්‍රධාන අමුත්තු වෙනකොට right ඊට පස්සේ ඔය එක එක සංගීත නර්තන අවස්ථාවලට ආදී ගොඩක් දේවල් වලට බෙරහඬත් පාවිච්චි කරනවා. ඒතකොට අපි බෙරහඬෙන් සමහර දේවල් හඳුනා ගන්නවා මේක මෙන්න මේ වගේ අවස්ථාවක් කියලා. right. ඒතකොට සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍යයන් විදිහට බෙරහඬත් නූතනයේදීත් අපි පාවිච්චි කරනවා අපේ සාම්ප්‍රදායික ඒ විදිහට ගලාගෙන ඇවිල්ලා තියෙනවා අද වෙනකම්. ඊට පස්සේ සත්තුන්ගේ නාද. සත්තුන්ගේ නාද. ඊළඟට ස්වාභාවික ශබ්ද.
ස්වාභාවික ශබ්ද. ඒක යටතේ වරහන් ඇතුලේ ලියා ගන්න. වතුර ගලා බසින හඬ, වැස්ස වසින හඬ, හා හුළඟේ හඬ ආදිය. වතුර ගලා බසින හඬ, වැස්ස වසින හඬ හා සුළඟේ හඬ ආදිය. ස්වාභාවික ශබ්ද විදිහට අපිට ගන්න පුළුවන් සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය හරහා අපිට ඇසුණු දේවල්. ඊළඟට නූතන ශබ්ද මාධ්‍ය. නූතන ශබ්ද මාධ්‍ය. අලුත් මාතෘකාවක් අලුත් අනුමාතෘකාවක්. ඉස්සෙල්ලා කතා කරේ සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය. දැන් නූතන ශබ්ද මාධ්‍ය. ඒක යටතේ ලියා ගමු. ශ්‍රව්‍ය sannivedanයේ ශ්‍රව්‍ය sannivedanයේ විවිධ තාක්ෂණික සොයා ගැනීම් සමග ශ්‍රව්‍ය sannivedanයේ විවිධ තාක්ෂණික සොයා ගැනීම් සමග ශ්‍රව්‍ය sannivedanයේ විවිධ තාක්ෂණික සොයා ගැනීම් සමග නූතන ශ්‍රව්‍ය sannivedana මාධ්‍යයන් නූතන ශ්‍රව්‍ය sannivedana මාධ්‍යයන් වරහන් ඇතුලේ නූතන ශබ්ද මාධ්‍යයන් විවිධ තාක්ෂණික ඔව් මම ආපහු කියන්නද ශ්‍රව්‍ය sannivedanයේ විවිධ තාක්ෂණික සොයා ගැනීම් සමග ශ්‍රව්‍ය sannivedanයේ විවිධ තාක්ෂණික සොයා ගැනීම් සමග තාක්ෂණික සොයා ගැනීම සමග නූතන ශ්‍රව්‍ය sannivedana මාධ්‍යයන් නූතන ශ්‍රව්‍ය sannivedana මාධ්‍යයන් වරහන් ඇතුලේ නූතන ශබ්ද මාධ්‍ය නූතන ශබ්ද මාධ්‍ය බිහි වී ඇත. නූතන ශබ්ද මාධ්‍ය බිහි වී ඇත. එහෙත් එකවර පුළුල් ජනතාවක් වෙත එකවර පුළුල් ජනතාවක් වෙත එකවර පුළුල් ජනතාවක් වෙත ඇමතීමට ඇති හැකියාව නිසා පුළුල් ජනතාවක් වෙත ඇමතීමට ඇති හැකියාව නිසා ඇමතීමට ඇති හැකියාව නිසා
ගුවන් විදුලිය අදටත් ගුවන් විදුලිය අදටත් ගුවන් විදුලිය අදටත් ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇත. එහෙත් එකවර පුළුල් ජනතාවක් ඇමතීමට ඇති හැකියාව නිසා ගුවන් විදුලිය අදටත් ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇත. හරි අපි දැන් දෙවෙනිට කතා කරේ නූතන ශබ්ද මාධ්‍ය ගැන. කියන්නේ සාම්ප්‍රදායිකයෙන් පස්සේ නූතන ශබ්ද මාධ්‍ය මොනවද කියන එක කතා කරේ. එතෙන්දී මේ ශ්‍රව්‍ය sannivedanයේ තිබ්බ තාක්ෂණික දියුණුව ශ්‍රව්‍ය sannivedanයට අදාළව සිද්ධ වෙච්ච තාක්ෂණික දියුණුවන් නිසා තමයි නූතන ශබ්ද මාධ්‍යයන් අද වෙනකොට බිහි වෙලා තියෙන්නේ. කියන්නේ ශ්‍රව්‍ය sannivedanය සිදු කරන මාධ්‍යයන් නූතනයේ තියෙන දේවල්. right? එතකොට ඒවා බිහි වෙලා තියෙන්නේ මේ තාක්ෂණික දියුණුවත් එක්ක. හැබැයි කොච්චර තාක්ෂණය දියුණු වුණත් ශ්‍රව්‍ය sannivedanය පැත්තෙන් ඒ කියන්නේ කන පාවිච්චි කරලා ශබ්දය පාදක කරගෙන sannivedanය වීම කියන ඒ කියන්නේ sannivedanය වීම කියන කාරණාව උඩ ගුවන් විදුලිය කියන එක අදටත් ඉස්සරහින් ඉන්නවා. මොකද ඒක කන පාවිච්චි කරලා අපි අහන එකනේ කරන්නේ ශ්‍රවණය කරන එකනේ කරන්නේ ගුවන් විදුලිය. එතකොට ගුවන් විදුලිය අදටත් ඉස්සරහින් ඉන්නවා විශාල පිරිසකට. ඒක ජනමාධ්‍යයක් නේ. ජනමාධ්‍යයක් කියන්නේ එකවර විශාල පිරිසකට sannivedanaya කරන එකක් නේ. right? මතකනේ අපි ජන sannivedanaya එකේදී අපි කතා කරා නේද? right? එතකොට එකවර විශාල පිරිසකට ශ්‍රවණය වෙන හින්දා ශ්‍රවණය කරන්න පුළුවන් හින්දා ශ්‍රව්‍ය sannivedanaya පැත්තෙන් ගුවන් විදුලිය අදටත් ඉස්සරහින් ඉන්නවා. එච්චර ශ්‍රවණය පැත්තෙන් ශ්‍රව්‍ය sannivedanaya පැත්තෙන් කන පාවිච්චි කරලා ඇසීම පාදක කරගෙන sannivedanaya කිරීම ගත්තොත් ගුවන් විදුලිය තරම් පැතිරුණු එකක් ලෝකේ නැති තරම්. right? ඒකින්ද අදටත් ඉස්සරහින් ඉන්නේ ගුවන් විදුලිය. අහනවද නැද්ද කියලා නම් මම දන්නේ නැහැ ඉතින් ඈ. අහනවනේ සමහර අය බස් වල යනකොට නේද? ගෙවල් වල ඉන්නකොට සමහරලාට අහනවා. වාහන වල යනකොට එහෙම අහනවා. හරි කොහොම වෙතත් ගුවන් විදුලිය අදටත් ඉදිරියෙන් ඉන්නවා. හරි අපි ලියාගමු නූතන ශබ්ද මාධ්‍යයන් පහත පරිදි හඳුනාගත හැක. ඒකටම නූතන ශබ්ද මාධ්‍යයන් පහත පරිදි හඳුනාගත හැක. පහත පරිදි හඳුනාගත හැක. පළවෙනි එක ගුවන් විදුලිය. ගුවන් විදුලිය. ඊට පස්සේ සංගීතය ඕන තරම් තියෙනවා. ගුවන් විදුලිය සංගීතය කෘතිම නාද වරහන් ඇතුලේ ගුවන් විදුලි හා චිත්‍රපට සඳහා ගුවන් විදුලි වැඩසටහන් හා චිත්‍රපට සඳහා ගුවන් විදුලි වැඩසටහන් හා චිත්‍රපට සඳහා යොදා ගනී. ගුවන් විදුලි වැඩසටහන් හා චිත්‍රපට සඳහා යොදා ගනී. කෘතිම ශබ්ද කියන ඒවා. ඒවට විතරක් නෙවෙයි ඈ තව ඕන තරම් යොදා ගන්නවා. මම උදාහරණ වලට කිව්වේ කෘතිම ශබ්ද. ඊට පස්සේ විවිධ නාද සංඥා
විවිධ නාද සංඥා. ඒවා තමයි ඔය සයිරන් නාද. සයිරන් නාද කියන්නේ ඇම්බියුලන්ස් වල එහෙම තියෙන. ඊටෝක ගයන්නේ නේද? ඒවයි සයිරන් නාද. නලා හඬවල්. ඒ වගේ දේවල් තියෙනවා. කියන්නේ විවිධ සංඥා කරන හඬවල් අපිට නාදවල් අපිට දැනගන්න පුළුවන් අපේ දිනදා ජීවිතේදී. සයිරන් නාද වගේ නම් ගොඩක් වෙලාවට ඇහෙනවා. හරි. ඕවා තමයි නූතන ශබ්ද මාධ්‍ය ගැන කතා කරනකොට අපිට කතා කරන්න තියෙන්නේ. හරි. අපි ඊට පස්සේ බලමු අපිට තව මොනවද අද දවසේ බලන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙන්නේ ශ්‍රව්‍ය මාධ්‍ය නිපුණතා මොනවද කියලා. ඒ කියන්නේ ශ්‍රව්‍ය මාධ්‍ය අපි ඇසීම මගින් ශ්‍රවණය කිරීම මගින් මේ sannivedanaya කරනකොට එතෙන්දි තියෙන නිපුණතා මොනවද කියන එක තමයි අපිට මේක ශ්‍රව්‍ය sannivedana නිපුණතා කියලාත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට පළවෙනි එක තමයි අපි මනවින් සවන් දීම කියන එක. right? අපි හොඳට අහනවා නම් අපිට ඒක ලොකු අවස්ථාවක් වෙනවා මේ ශ්‍රව්‍ය sannivedanaya හොඳින් පවත්වාගෙන යන්න. right? දෙවෙනි එක තමයි විවිධ හඬවල් වෙන් කර හඳුනා ගන්න. ඒකත් නිපුණතාවයක් එහෙම නැත්නම් ස්කිල් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ විවිධ හඬවල් තියෙනකොට දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ සකිත් මලගේ ගේ ගාවින් යනවා මොනවාද චූම්පාංකාරයක් යනවා. right? ඔයගොල්ලෝ දන්නවනේ හඬ එනකොටම දන්නවනේ චූම්පා මල්ලි. right? මල්ලි නෙවෙයි අයියානේ. හරිද? චූම්පා මල්ලි යනවා. ඊට පස්සේ ඒකත් එක්කම යනවා තව අයිස්ක්‍රීම් මල්ලි කෙනෙක්. මල්ලි හරි අයියා හරි. ඕකසේ තමයි ඇම්බියුලන්ස් එකකුත් යනවා. දැන් සකිත්ම ඇම්බියුලන්ස් එකට අත දාලා ඉල්ලනවාද චූම්පාන්? ඈ සකිත්ම? සකිත්ම කතා කරන්නෙත් නෑ. සකිත්ම චූම්පාන් ඉල්ලන්නේ ඇම්බියුලන්ස් එකෙන්ද අයිස්ක්‍රීම් කාර්යයෙන්ද චූම්පාන් මල්ලිගෙන්ද? සකිත්ම තරහ වෙලාද? හරි කොහොම හරි අපි අපේ කියන්නේ හඬ වෙන් කර හඳුනා ගැනීමදී අපිට පුළුවන් වෙනවා අවශ්‍ය කරන හඬ වෙන් කර හඳුනා ගැනීම තුළ ඒක හරියට sannivedanaya කරගන්න. right? එතකොට අපි චූම්පාන් මල්ලිගෙන් තමයි චූම්පාන් ඉල්ලගන්නේ. right? ඒකෙන් කියන්නේ අපි හඬ වෙන් කළා හඳුනා ගන්නවා කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. right? ඒ කියන්නේ ඒක ස්කිල් එකක් විදිහට අපිට ඒ කියන්නේ එහෙම නැත්නම් නිපුණතාවයක් විදිහට ඒක අපිට වැඩි දියුණු කරගන්න පුළුවන් නම් වැඩි දියුණු කරගන්න ඕනේ අපේ ශ්‍රව්‍ය sannivedana නිපුණතා වර්ධනය කර ගැනීම පිණිස. ඊට තුන්වෙනි එක තමයි ශ්‍රව්‍ය sannivedana අවස්ථා අධ්‍යයනය කිරීම. හරි අර වෙන් කර හඳුනා ගන්නවා වගේම අපිට අධ්‍යයනය කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ශබ්දයෙන් මොකද්ද අපිට ඇහෙන්නේ? මේ කියන්නේ විවිධ ශබ්ද මොනවාද? කුරුල්ලන්ගේ ශබ්ද වෙන්න පුළුවන්, වෙඩි තියෙන ශබ්ද වෙන්න පුළුවන්. ඒතකොට ඒ ශබ්ද අධ්‍යයනය කිරීම තුලිනුත් අපිට පුළුවන් ශ්‍රව්‍ය sannivedana නිපුණතා වැඩි දියුණු කරගන්න. උදාහරණයක් කිව්වොත් එහෙම අපි දන්නවා නම් හමුදාවක් තුල එහෙම නැත්නම් අපි නැවක යනකොට ඒගොල්ලෝ නිකුත් කරන ශබ්ද වලින් මොනවද කියවෙන්නේ කියලා අපි අධ්‍යයනය කරොත් අපිට තේරෙනවා ඊට පස්සේ මේ නැව ඇතුලේ මේ ශබ්දයෙන් කියවෙන්නේ උදේට මොන හරි අපි කියමුකෝ නාවිකයන්ට නැගිටින්න. right? තව ශබ්දකින් කියවෙන්නේ ආහාර පාන ආදිය සකස් කරන්න. මේ ආදී වශයෙන් ශ්‍රව්‍ය sannivedanaya අවස්ථා අධ්‍යයනය කරොත් එහෙම අපිට පුළුවන් තව දේවල් වැඩි දියුණු කරගන්න. එකක් විතරයි මම උදාහරණයකට කිව්වේ. තව ඕන තරම් තියෙන ශ්‍රව්‍ය sannivedana අවස්ථා අධ්‍යයනය කිරීම තුළින් අපිට ශ්‍රව්‍ය sannivedana නිපුණතා වර්ධනය කරගන්න පුළුවන්. ඊට පස්සේ විවිධ ශබ්ද භාවිතයෙන් නිර්මාණකරණය යෙදෙන්න පුළුවන් නම්
ඒ කියන්නේ ශබ්ද පාවිච්චි කරලා අලුත් දේවල් නිර්මාණයන් අපිට කරන්න පුළුවන් නම් අපිට ඒකෙනුත් පුළුවන් ශ්‍රව්‍ය sannivedana නිපුණතා වැඩි දියුණු කරගන්න. හරි? එතකොට මේවා ඒ අපි කියපු ටිකෙන් කියවෙන්නේ ශ්‍රව්‍ය sannivedana නිපුණතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා තමයි ඒකෙන් කියවෙන්නේ. අනුමාත්‍රකාවක් දාගන්න ශ්‍රව්‍ය sannivedana නිපුණතා. ශ්‍රව්‍ය sannivedana නිපුණතා. වර්ධනය කර ගැනීම කියලා ලියුවත් කමක් නැහැ. ශ්‍රව්‍ය sannivedana නිපුණතා වර්ධනය කර ගැනීම. ඒක තව පැහැදිලි ඔයගොල්ලන්ට. ශ්‍රව්‍ය sannivedana නිපුණතා වර්ධනය කර ගැනීම. ඒකේ පළවෙනි එක මනවින් සවන් දීම. කොකටත් කලින් හොඳට අහන්න ඕනේ නේද? ශ්‍රව්‍ය sannivedana නිපුණතා වර්ධනය කර ගන්න ඕන. මනවින් සවන් දීම. දෙවෙනි එක විවිධ හඬවල් වෙන් කර හඳුනා ගැනීම. මනවින් සවන් දීම විවිධ හඬවල් වෙන් කර හඳුනා ගැනීම. විවිධ හඬවල් වෙන් කර හඳුනා ගැනීම. ඊළඟ එක ශ්‍රව්‍ය sannivedana අවස්ථා අධ්‍යයනය කිරීම. ශ්‍රව්‍ය sannivedana අවස්ථා අධ්‍යයනය කිරීම. ශ්‍රව්‍ය sannivedana අවස්ථා අධ්‍යයනය කිරීම. අවසාන වශයෙන් විවිධ ශබ්ද භාවිතයෙන් නිර්මාණ කිරීම. ඔය බෙර හඬවල්, නලා හඬවල් එක දේවල් පාවිච්චි කරලා නිර්මාණ කරාමත් අපේ ශ්‍රව්‍ය sannivedana නිපුණතාවය වර්ධනය වෙනවා. විවිධ ශබ්ද භාවිතයෙන් නිර්මාණ කිරීම. පළවෙනි එක මනවින් සවන් දීම, දෙවෙනි එක විවිධ හඬවල් වෙන් කර හඳුනා ගැනීම, ශ්‍රව්‍ය sannivedana අවස්ථා අධ්‍යයනය කිරීම, අන්තිම එක විවිධ ශබ්ද භාවිතයෙන් නිර්මාණ කිරීම. හරි. එතකොට ওই ටික තමයි අපිට අද දවසේ ශ්‍රව්‍ය sannivedana පැත්තෙන් කරන්න තියෙන්නේ. අපිට ලබන සතියේ අවසාන වශයෙන් අපිට කරන්න පුළුවන් තව sannivedana විධි ස්වරූපවල දෙකක් තියෙනවා, විධිමත් සහ අවිධිමත් sannivedana කියන එක. ඒක අපිට ඒක ලබන සතියේ ඉවර කරන්න පුළුවන්. එතකොට අපි බලමු අද මොනවද කතා කරේ කියලා චුට්ටක් මතක් කරගමු. අපි අද දවසේ කතා කරේ ශ්‍රව්‍ය sannivedana සම්බන්ධයෙන්. ශ්‍රව්‍ය sannivedana කියලා කියන්නේ කන කියන ඉන්ද්‍රිය මගින් හඬ පාදක කරගෙන අපිට සිදු කරන sannivedana තමයි අපි ශ්‍රව්‍ය sannivedana කියලා කියන්නේ. කියන්නේ ඇසීම තුලින් සිදු කරන sannivedana. right? අපි පොඩි වීඩියෝ එකක් බැලුවා. අපි වීඩියෝ එකත් අවසානයේ අපි ආපහු බලමු. එතෙන්දී බලන්න ඕගලන්ට හඬවල් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්ද කියලා. අපි ශ්‍රව්‍ය මාධ්‍ය ප්‍රභේද ගැන කතා කරනකොට පළවෙනි එක සාම්ප්‍රදායික ඒවා ටිකක් තියෙනවා. ඊට පස්සේ නූතන ශබ්ද මාධ්‍යයන් තියෙනවා. එතකොට සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය වලට වැටෙන්නේ මේ ඕන තරම් තියෙනවා. මේකෙන් කීපයක් හූ හඬ, ගාන්ටාර වගේ දේවල්, බෙර හඬවල්, සතුන්ගේ නාද, ස්වාභාවික ශබ්ද වගේ ඒවා
සාම්ප්‍රදායික පැත්තට වැටෙනවා. ඒ කියන්නේ ඉස්සර ඉඳලා තිබ්බ දේවල් වලට මම නෝට් එකේ මීට වඩා කරුණු ටිකක් දුන්නා. ඊට පස්සේ නූතන ශබ්ද මාධ්‍යයන් පැත්තට ගත්තාම ගුවන් විදුලිය මාධ්‍යයක් විදිහට හරිම ප්‍රබලව පාවිච්චි වෙනවා. ඒක එක අතකින් ජනමාධ්‍යයක් විදිහටත් පාවිච්චි වෙනවා. ඊට පස්සේ ශ්‍රව්‍ය සංනිවේදන නිපුණතා ගැන අපි කතා කරේ. ඒකේ මැනවින් සවන් දීම, විවිධ හඬවල් වෙන් කර හඳුනා ගැනීම, ශ්‍රව්‍ය සංනිවේදන අවස්ථා අධ්‍යයනය කිරීම, විවිධ ශබ්ද භාවිතයෙන් නිර්මාණය කිරීම වගේ දේවල් අපි කරනවා නම් අපිට ශ්‍රව්‍ය සංනිවේදන නිපුණතා වර්ධනය කරගන්න පුළුවන්. right? හරි. ওই ටික තමයි අපි අද දවසේ කරේ. අපි අවසාන වශයෙන් අපි අර වීඩියෝ එක ආයේ බලමු. ඔයගලන්ට කොහොමද බලන්න මේ ඒකෙන් ඇහෙන ශබ්ද වෙන් කරගන්න පුළුවන්ද තේරෙනවද කියලා අපි බලමු. විවිධ ශබ්දවල ඒකෙන් නිකුත් කරනවා. අපි බලමු ඔයගලන්ගේ නිපුණතාවයක් විදිහට ඒකත් කරන්න පුළුවන්ද කියලා. අවසාන වශයෙන් අපි මේකත් ශ්‍රවණය කරමු. When an object vibrates, so does the air around it. These vibrations can travel over distance through gases, liquids, and solids. If the vibrations are strong enough and you are near enough, you will hear them as sounds. This process works at night. It goes around corners, and for any creature, that is quite an advantage. Even the most primitive life forms are sensitive to vibrations because it's critical to know what may be moving around you, whether it's a predator or food. The brains of vertebrates, including humans, have evolved to be exquisitely sensitive to sound. We hear at least 20 times faster than we see, so what we hear is colouring everything else we perceive and every thought we have. That makes sound a medium that matters. Sound can stimulate us intellectually, for example, a talk radio program or podcast. But mostly, it grabs us emotionally, especially music. When sound is recorded, it allows us to be in places we could otherwise not be. Lost in the jungle. Or in a massive stadium! For the communicator, sound is also the most practical of tools. Your audience can listen to a podcast or a radio program while they're busy doing other things, like walking, keeping fit, or driving. You can add a narration to your animations and videos, or leave it to the music to set the mood. Radio has thrived for 90 years without pictures or interactivity, and podcasts become more popular every year. As a communication medium, sound is here to stay. It's time to make sound your friend. හරි වීඩියෝ පටයක් නරඹනකොට මම හිතන්නේ ගොඩක් ශබ්ද ගැන ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන්. මම හිතන්නේ ඒකෙත් වෙනවා අයිස්ක්‍රීම් හඬය ආඳුන ගන්න විදිය නේද? එතකොට රාත්‍රී කාලයේදී සතුන් අර පෝට්ලක් කැඩෙන සද්දෙන් ඒගොල්ලෝ හඳුන ගන්නෝ අන්නතොරක් කියලා මේ ආදි වශයෙන් ශබ්දය කියන එක හරිම ශබ්ද සංවේදනය කියන එක හරිම වැදගත්. අදටත් අපි හොඳට පාවිච්චි කරන සංවේදනයක්. ඒ වගේම මාධ්‍යයක් විදිහට ඒක විවිධ දේවල් සඳහා සංවේදනය කරන්න පාවිච්චි කරනවා. හරි. අද දවසේ ඇතුළත අපි ශ්‍රව්‍ය සංවේදනය අපි ඉවර කරේ. පාඩම තේරුණා නේද? රසින්දු කොහොමද? තේරුණාද? ගැටලුද? තේරුණා සර් ගැටලුවක්. right. හරි. මොන හරි තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න ඕන වෙලාවක. එහෙමනම් අපි අද දවසේ පාඩම නවත්තමු. අපි ලබන සතිය කොටස් දෙකක් වගේ කරන්න තියෙනවා. අපි මේ දෙක එකට කරන්නත් පුළුවන් ගොඩක් වෙලාවට. එහෙමනම් ළමයි අපි අද දවසේ නවත්තමු. පරිස්සමෙන් ඉන්න ගෙවල් වලට වෙලා. එහෙනම් හැමෝටම ආයිබෝවන්. පරිස්සමෙන් ඉන්න සුබ රාත්‍රියක්.